හරි හරි අපිට අද තියෙන්නේ කතා කරන්න මේ නියමකරණ නියමකරණ තුනම අපි කතා කරලා ඉවර කරාද? කෙටි කාලීන නියමකරණත් විස්තර කරාද කියලා පොඩ්ඩක් මට කියන්න. දැන් මුල් දෙක විතරද? දිගු කාලීන නියමකරණ කරා කියලා මතකයි. මධ්‍ය කාලීන නියමකරණ කරාද? chat එකේ දාන්න උදේ නැද්ද කියලා? අගල කියන්නේ. නවත්තම දැන් හොයාගන්න. නෑ. හරි. දිගු කාලීන නියමකරණ කරානේ? ඔව් හරි. ලියමු එහෙනම් අද අපේ මාතෘකාව මධ්‍ය කාලීන නියමකරණ කියන කලින් දිගු කාලීන නියමකරණ කියලා එකක් කරා. ඒකේ ඊළඟ එක මධ්‍ය කාලීන නියමකරණ අපි එකට කියනවා mid term schedulers කියලා. මධ්‍ය කාලීන නියමකරණ අපි එකට කියනවා mid term schedulers කියලා ලියගන්න. mid term schedulers ඒකේ අර්ථය ලියමු මෙමගින් ක්‍රියායන ප්‍රධාන මතකය හා අතත්්‍ය මතකය මෙමගින් ක්‍රියායන ප්‍රධාන මතකය හා අතත්්‍ය මතකය අතර මාරු කරවීම සිදු කරයි. හරි. මේ මගින් ඊට මම ආයි කියන මේ මගින් ක්‍රියායන ප්‍රධාන මතකය හා අතත්්‍ය මතකය අතර මාරු කරවීම සිදු කරයි. මෙහෙමයි. මේ දැන් අපි කලින් කතා කරා 7 state process diagram එකේ තත්ත්ව 7 ක්‍රියායන සංක්‍රාන්ත සටහනක් ගැන කතා කරා. එතකොට දැන් ඔය ක්‍රියායනයක් ගත්තම ඕව අතර මාරු වෙනවා කියලා කිව්වා. එතකොට දැන් කවුරු හරි පොරක් ඉන්න බෑ මේක මාරු කරවන්න. හරි. මේ ස්ටේට් එකේ ඉඳන් මේ තත්ත්වේ ඉඳන් මේ තත්ත්වයට දාන්න, මේ තත්ත්වේ ඉඳන් මේ තත්ත්වයට දාන්න. හරි. ඒ කියන්නේ නිර්මිත අවස්ථාවේ ඉඳන් රැඳී සිටින waiting state එකට දාන්න, waiting එකේ ඉඳන් running state එකට දාන්න, running එකේ ඉඳන් ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් block state එකට දාන්න ඕන වගේ මාරු වෙනවා කියලා අපි කියවනේ. මාරු වෙනවා නම් කවුරු හරි ඉන්නේ බෑ මේක මාරු කරන්න පොලිසියක් නැත්තම් උන් ඕන විදියට ගිහිල්ලා මේ දවස්වල බෙහෙත් ගහ ගන්න වගේ මේ වෙනවනේ වැඩේ. හරි. ඒ හින්දා හරි පොරක් ඉන්න ඕන මේ ක්‍රියායන හරියට ඒවල අවස්ථාව මාරු කරන නිසි බලධාරියෙක් ඉන්න ඕන. හරිද? මොකද මේ පරිගණක ලංකාවේ වලින්නේ සංවර්ධිත රටවල හදාපුවා. ඒ හින්දා ඒවල වැඩ වෙන විදිය හරි පිළිවෙලයි. හරිද? මේ ඒ හින්දා අන්න ඒකට ඉන්න නිසි බලධාරියට තමයි මේ schedulers කියලා කියන්නේ. schedulers. එතකොට මේ සත්ව හතේ ක්‍රියායාන සංක්‍රාන්ත සටහන පුරාවට වගේ පොලිස් කාර්යය 3 දෙනෙක් ඉන්නවා. එකෙක් තමයි දිගු කාලීන නියම කරන, අනිත් එක්කෙනා මධ්‍ය කාලීන නියම කරන, අනිත් එක්කෙනා කෙටි කාලීන නියම කරන. දැන් අපි දිගු කාලීන නියම කරන කියන පොලිස් කාර්යය ගැන කතා කරනවා. ඌ තමයි නිර්මිත එකේ ඉඳන් මේ ready state එක නැත්නම් waiting state එකට පළවෙනි මේ එක මේ වැඩේ කරන්නේ. හරි.
එළියේ ඉන්නුන් අරගෙන ඇතුළට දානවා වගේ වැඩක් කරන්නේ ඌ තමයි. ඊට පස්සේ ඔයගලන්ට මතක නම් රැඳී අපි 7 ස්ටේට් එකේදී වුණ පෙරලා බලන්න මේ පැත්තෙන් ප්‍රතිහරණය කළ රැඳී සිටින ප්‍රතිහරණය කළ අවහිර මේ පැත්තෙන් රැඳී සිටින අවහිර කියලා හතරක් තිබ්බා. එතකොට අපි නිකන් රැඳී සිටිනයි නිකන් අවහිරයි කියන එක අපි කතා කරා මොනවාද? ඒක ප්‍රධාන මතකයේ තියෙනවා. මේ ඊට පස්සේ මේ ප්‍රතිහරණය කළ කියන අවස්ථා දෙක අපි කතා කරා virtual memory එකේ තියෙන්නේ කියන. මම මතක් කරගන්න ඕන දැන් හරි. එතකොට ඒ virtual memory එකේ ප්‍රධාන මතකයේ අතර ඔය දෙක අතර ඒ කියන්නේ වමට දකුණට දානවා. රැඳී සිටින එකක් ප්‍රතිහරණය කළ අවස්ථාව රැඳී සිටින අවස්ථාවට හෝ ප්‍රතිහරණය කළ රැඳී සිටින එකක් රැඳී සිටින අවස්ථාවට හෝ අර යට තියෙන දෙකටත් අදාළව අන්න එතකොට ඒ වගේ ප්‍රධාන මතකයක් මේ අතත්්‍ය මතකයක් අතර කවුරු හරි ක්‍රියා ඒ කියන්නේ ඒ දෙක අතර ක්‍රියායන මාරු කරනවා. හරිද? ඒ දෙක අතර ක්‍රියායන මාරු කරන්න හේතුව කියලා අපි කිව්වා ප්‍රධාන මතකයේ අපිට ඉඩ අවශ්‍ය නම් ප්‍රධාන මතකයේ කියන්නේ RAM එකේ RAM එක සීමිතයි ගිගාබයිට් 4ක් 8ක් 16ක් ඔය වගේ ප්‍රමාණයක් නේ තියෙන්නේ. එතකොට RAM එකේ ඉඩ අවශ්‍ය නම් අපි මොකද කරන්නේ? ඒ නිතර ක්‍රියාත්මක වෙන්නේ නැති ක්‍රියායනයක් අරගෙන අතත්්‍ය මතකයට දානවා. ප්‍රතිහරණය කරන අවස්ථාවට දානවා. හරි? ප්‍රතිහරණය කරන අවස්ථාවට දානවා. එතකොට ඒකේ RAM එකෙන් අයින් කරලා ඒක අපි virtual memory එකේ තියෙනවා. අන්න එතකොට අපිට RAM එකේ ඉඩ ගන්න පුළුවන්. ඔන්න ඔය වැඩේ කරන පොලිස් නිලධාරියා තමයි කවුද? මධ්‍යකාලීන නියමකරණය නැත්නම් mid term schedulers කියලා කියන්නේ. එයා තමයි ප්‍රධාන මතකයට අවස්ථා ප්‍රධාන මතකයේ තියෙන අවස්ථා දෙකක් අපි මේ 7 state process diagram එකේ කිව්වයි තමයි රැඳී සිටිනයි අවහිරයි එක. ඒ වගේම ඒ ප්‍රධාන මතකය ඊට පස්සේ අතත්්‍ය මතකයේ තියෙන අවස්ථා දෙකකුත් තියෙනවා. අර දෙකේම ප්‍රතිහරණය කියන අවස්ථාව. හරි swapped out කියන අවස්ථාව. අන්න ඒ මේ ප්‍රධාන මතකයේ RAM එක මේ ප්‍රධාන මතකයයි virtual memory එක අතර ක්‍රියායන මාරු කරන පොලිස් නිලධාරියා තමයි මේ mid term schedule එක නැත්නම් මධ්‍යකාලීන නියමකරණ කියලා කියන්නේ. මේක mid term medium term දෙකම පාවිච්චි කරනවා. හරි? හරි ලියමු. මෙය ඒවා ඒකටම ඒ ඡේදෙනවා. මෙය ප්‍රතිහරණය අර කලින් කතා කරපු වචන තමයි. ප්‍රතිහරණය ඉංග්‍රීසියෙන් කියනවා swapping මේ ප්‍රතිහරණය ඉංග්‍රීසියෙන් කියනවා swapping. මේ ප්‍රතිහරණය swapping ලෙස හඳුන්වන අතර swapping ලෙස හඳුන්වන අතර මෙසේ කිරීමට සිදුවන හේතුව වන්නේ ප්‍රධාන මතකයේ බොහෝ වේලාවක් රැඳී සිටින
ක්‍රියායන ඉවත් කර මූලිකත්වය දිය යුතු ක්‍රියායන ප්‍රධාන මතකයට අතන මූලිකත්වයේ දිය යුතු ක්‍රියායන වලට කියලා පොඩි කොක්කක් දාලා ලියා ගන්න. මූලිකත්වයේ දිය යුතු ක්‍රියායන වලට ප්‍රධාන මතකයට පිවිසීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දීමයි. හරි. ඒක ඒ ඡේදයේ අන්තිම වාක්‍යය ලියන්න. මෙසේ අතත්්‍ය මතකයට මාරු කළ ක්‍රියායන නැවතත් අවශ්‍ය විටදී ප්‍රධාන මතකයට මාරු කිරීමද සිදුවන්නේ මෙමගිනි. හරිනේ. ඒක හොඳට ආයෙ පාරක් කියවගෙන ඊළඟ මාතෘකාව ලියන්න. කෙටි කාලීන නියම කරන අපිට කියනවා short term schedulers කියලා. හරි. ඔක ආයෙ හොඳට එකපාරක් කියවගෙන මාතෘකාව ලියා ගන්නකො. හරිනේ. අපේ ඊළඟ මාතෘකාව මොකද්ද? කෙටි කාලීන නියම කරන කියනවා short schedulers short term schedule LER
schedulers short term schedulers හරිනේ short term schedulers කෙටි කාලීන නියමක ඒක ඇරද ලියාගමු මෙම නියමකරණය කියන්නේ මෙම schedule හරි මෙම නියමකරණය මෙම නියමකරණය ප්‍රවාහකය ඉංග්‍රීසියෙන් කියනවා ඉංග්‍රීසි වචන ඔය කියලා ගන්න dispatcher ප්‍රවාහකය dispatcher ලෙසද හඳුන්වයි ඔයගොල්ලන්ට අර 7 state diagram එක මතක නම් එක අවස්ථාවක් තියෙනවා ඉංග්‍රීසියෙන් කියනවා dispatch කරනවා කියලා. හරිද? ඒ තමයි මොනවාද? රැඳී සිටින අවස්ථාවේ ඉඳලා දාවන අවස්ථාවට යවන එකට අපි කියනවා dispatch කරනවා කියලා. අන්න ඒ හින්දා තමයි මේකට dispatcher කියලා කියන්නේ. හරි? dispatcher ලෙසද හඳුන්වයි. දැන් ඊට පස්සේ කියමු දැනට ක්‍රියාත්මක තත්වයේ තියෙන දැනට ක්‍රියාත්මක තත්වයේ තිබෙන ක්‍රියායනයෙන් පසුව දැනට ක්‍රියාත්මක තත්වයේ තිබෙන ක්‍රියායනයෙන් පසුව ප්‍රධාන මතකයේ ඇති වරණ ඇතුලේ කියන සූදානම් ready state එක ප්‍රධාන මතකයේ ඇති වරණ ඇතුලේ ready කියන සූදානම් වහලා ප්‍රධාන මතකයේ ඇති ක්‍රියායන වලින් ප්‍රධාන මතකයේ ඇති ක්‍රියායන වලින් කුමන ක්‍රියායනය සකසනයට යැවීම සඳහා සුදුසුද යන්න මෙමගින් තීරණය කෙරේ. ඔන්න දැන් අපිට මේ පොලිස් කාර්යයක එක වැඩක් අහු වුණා. හරිද? ඒකේ මුලින්ම කතා කරපු එක තමයි මේ නිර්මිත අවස්ථාවේ ඉඳලා රෙඩි අවස්ථාවට දාන්නේ. ඊට පස්සේ දෙවෙනිට කතා කරපු එක තමයි ප්‍රධාන මෙමරියත් වර්චුවල් මෙමරි එකත් අතර මේ මාරු කරන පොලිස් කාර්යය. හරිද? ඊට පස්සේ දැන් මෙයා තමයි රෙඩි එකේ ඉඳලා මේ රනින් එකට දාන පොලිස් කාර්යය තමයි මේ කෙටි කාලීන නියමකරණ කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ මේ වාක්‍ය ලියගමු මේ චේතනම ඉහත නියමකරණ දෙකට සාපේක්ෂව
සාපේක්ෂව මෙය නිරතුරුව භාවිතයට ගැනේ. ඉහත නියම කරන දෙකට වලට කියලා කිව්වේ ඉහත නියම කරන දෙකට. හරි. long term එකයි medium mid term එක. ඉහත නියම කරන වලට සාපේක්ෂව මෙම නියමකරණය නිරතුරුව භාවිතයට ගැනේ. ඒකයි යට short term scheduler කියලා කියන්නේ. හරි. මෙම නියමකරණය මගින් ඒ ඡේදෙම මේ අපි වාක්‍යයක තුල දෙනවා. මෙම නියමකරණය මගින් ක්‍රියායනයක් ධාවන තත්වයට පත් කරන්නේ ක්‍රියායනයක් ධාවන තත්වයට පත් කිරීමට හේතු වන්නේ ක්‍රියායනයක් ධාවන තත්වයට පත් කිරීමට හේතු වන්නේ හේතු ටිකක් තියෙනවා අපි කමාල්දාලි ගන්නේ වන්නේ පළවෙනි එක හෝරා අතුරු බිඳුම වෙන්න පුළුවන්. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා clock interval. හෝරා අතුරු බිඳුම අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා clock interval කියලා. ඔය එක හේතුවක් කමල්ලා ලියාගමු. ආදාන ප්‍රතිදාන අතුරු බිඳුවක් වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා IO input output කියන එක IO කියලා දාලා IO sorry මේ මෙතන මේ ඉන්ටර්වල් නෙමෙයි අතුරු බිඳුම් කියන්නේ interrupt මේකත් IO IO අතුරු බිඳුම කියන්නේ ආදාන ප්‍රතිදාන අතුරු බිඳුම කියන්නේ IO interrupt එක්ක clock interrupt එකක් එහෙම නැත්නම් IO interrupt එකක් ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන අතුරු බිඳුම හෝ මේ දෙකම හෝ ඊළඟ ලියන්න මෙහෙයුම් පද්ධතිය විසින් මැදිහත් මෙහෙයුම් පද්ධතිය විසින් මැදිහත් වීමක් කළ අවස්ථාවකදී ඔන්න ඔය හේතු කරගෙන තමයි මේ short term schedule එක විසින් යම් ක්‍රියායනයක් මේ ධාවන තත්ත්වයට පත් කරන්නේ. හරිනේ? ධාවන තත්ත්වයට පත් කරන්න ඔන්නව හේතු වෙනවා. හරිද? මේ හෝරාතුරු බිඳුමක් කියලා කියන්නේ සකසනේ ඇතුලේ process එක දිගටම ජීවත් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ සකසනේ process එකක් ගත්තාම යා නිරතුරු මේ ධාවන තත්ත්වයෙන් පවතින්නේ නැහැ. එයාට අදාළ කාලයක් තියෙනවා. ඒ හැම process එකකටම අපි යම් කිසි වෙලාවක සකසනේ ඉර දෙන්න බෑ නැත්නම් ඒ process අපිට වැඩ කරගන්න බැරි වෙනවනේ. ඉතින් එතකොට එයාට යම් කිසි කාලයක් තියෙනවා සකසනේ ඉන්න. අන්න ඒ කාලය ඉවරුනන් පස්සේ එයාට යන්න කියලා ඊළඟට වැදගත් එක්කෙනාව ගෙන්නනවා. ඕක එකක්. ඒ කියන්නේ එයාට අදාළ කාලය ඉවරුනහම. ඒක තමයි මේ clock interrupt එකක් කියලා කියන්නේ. හෝරා අතුරු බිඳුම කියලා කියන්නේ ඒක. එයාට අදාළ කාලය. කාලය ඉවරුනන් පස්සේ ආයෙ ඉඳලා වෙන එක්කෙනෙක් ගෙන්නවා. ඒ වගේම තමයි එයාට හිතන්නේ යම් එක මේ ක්‍රියායනයක් එනවා. එයාට කාලය තව තියෙනවා. හැබැයි එයා බලාපොරොත්තු වෙනවා කීබෝඩ් එකෙන් හරි මවුස් එකෙන් හරි ඉන්පුට් එකක්.
එයාගේ අවශ්‍ය ක්‍රියායනය සම්පූර්ණ කරන්න නම් පද්ධතිය මොකක් හරි ආදානයක් අවශ්‍යයි. ඉතින් එතකොට මේ වෙලාවකදී එයාට ඒ ආදානය ලැබෙනකන් නිකම් බොරුවට මේ සකසනේ තිබිලා වැඩක් නෑ. මොකද ඒ වෙලාවේ සකසනේ ඒතකොට එයා හරහා වැඩක් කරන්න බෑ සකසනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී එයාව මේ අයින් කරලා වෙන එක්කෙනෙකුට දාවුණු තත්ත්වයට පත් වෙන අවස්ථාව ලබා දෙනවා. ඒක තමයි මේ කිව්වේ IO interrupt එකක් කියලා. හරි. ඔන්න ඔය වගේ clock interrupt එකක් වෙන්න පුළුවන්, IO interrupt එකක් වෙන්න පුළුවන්. ඔය දෙකම නැති වුණොත් මෙහෙයුම් පද්ධතියට ඕනනම් මෙහෙයුම් පද්ධතිය ඇවිල්ලා තමයි නිකන් ඌ තමයි ඩයල් එකේ. හරිනේ පරිගණකේ ඔක්කොම කරන්නේ මෙහෙයුම් පද්ධතිය ආණ්ඩුව වගේ තමයි. හරි. මේ එයාට ඕනේ නම් අර දැන් ඉන්න එක්කෙනාව ටක් ගාලා අයින් කරලා එයාට ඕන කෙනෙක් දාගන්න හැකියාව තියෙනවා. හරි. ඕක තමයි මේ ඔතන කතන්දරේ සරලව කියනවා නම්. හරි. ඒ ඡේදෙටම ඕනනම් ඒ ඡේදෙටම මේ අපි එකතු කරගෙන යමු. නැත්තම් ඒ ඡේදෙ නිකන් ටික වැඩි වගේ නම් ඊට පල්ලෙහා ඡේදෙන් ලිව්වොත් කමක් නැහැ. ඔයගොල්ලන්ගේ ඇහැට පහසු විදියක් තමයි ඈ. ඕනනම් ලියපු ඡේදෙටම එකතු කරගෙන යන්න පුළුවන් මම මේ ඊළඟට කියන වාක්‍ය. එහෙම නැත්නම් අලුත් ඡේදකින් ලියන්න පුළුවන්. කෙටි කාලින නියම කරන යටතේම තමයි මේක කියන්නේ. හරි. ඔයගොල්ලන්ගේ ඇසට පහසු විදියක් මේ හිතා ගන්න, තීරණය කරගන්න. හරි. ලියමු. ක්‍රියායන මාරුවෙන් මාරුවට නිතර ක්‍රියායන මාරුවෙන් මාරුවට නිතර දාවන තත්වයට පත් කළ යුතු නිසා මෙම නියමකරණය ඉතා වේගවත් විය යුතුය. හරි ළමයි. අර මේ කලින් කරපු නියමකරණ දෙකටම වඩා මේක ස්පීඩ් වෙන්න ඕනේ. හේතුව එයා නිතර සූදානම් තත්ත්වයේ තියෙන ඒවා බල මේ දාවන තත්ත්වයකට දාන්නවා. සහ එකෙන් මේ අවශ්‍ය පරිදි අයින් කරගන්න ඕනේ. හරි. අයින් කළ වෙන කෙනෙකුට ඉඩ දෙන්න ඕනේ. එතකොට මෙයා මේ ගොඩක් අනිත් නියමකරණ දෙකට වඩා නිරතුරුව මෙයා වැඩ කරනවා. මෙයාට අර අනිත්‍ය වගේ ගොඩක් දුර හිතන යටක් කාලේ මේ මොහොත ගැන හිතුවා අවශ්‍ය කෙනාට දුන්න එක මෙයා ෂෝට් ටර්ම් ෂෙඩියුලර් කියලා කියන දේ කලින් කතා කරලා ලොන්ග් ටර්ම් ෂෙඩියුලර් කියන එක කියලා ප්‍රොසෙස් එක නිර්මාණය කරලා සූදානම් අවස්ථාවට දැම්ම කියන්නේ ආයේ ප්‍රොසෙස් එක ඉවර වෙන ටර්මිනේට් කියන අවස්ථාවේ. හරිද? සමාප්ති කියන අවස්ථාවේ. එතකොට අන්න ඒක පුරාවටම මෙයා හිතලා තමයි ඒ අවශ්‍ය ප්‍රොසෙස් එක එයා දාන්නේ. එයා ඒක දුර හිතන කෙනෙක්. ඒක අපි ලොන්ග් ටර්ම් ෂෙඩියුලර් කියලා කියන තව ලක්ෂණක් තියෙනවා. ওই 9 එක හේතුව තමයි ඒක. ඊට පස්සේ මිඩ් ටර්ම් කියලා කිව්වේ අරයට සාපේක්ෂව අඩුයි. හැබැයි ෂෝට් ටර්ම් එක්කනට සාපේක්ෂව මෙයා ඊට වඩා ටිකක් දුර හිතන්න ඕනේ. එයා ඒක තමයි මේ මීඩියම් මොනවාද ප්‍රධාන මතකයත් අසත්‍ය මතකයත් අතර මේ ප්‍රොසෙසස් මාරු කරන එක කියලා. ඊට පස්සේ මේ ෂෝට් ටර්ම් නියම කරන එක කෙනා මෙයා නිතර මෙයා තීරණ ගන්නවා. අනිත් දෙන්නටම සාපේක්ෂව මෙයා ඉක්මනට තීරණ ගන්නවා. ඉක්මනට මේ ප්‍රොසෙසස් මාරු කරනවා. හැබැයි යාට ලොකුවට හිතන්න දෙයක් නැහැ. කවුරු හරි ප්‍රයොරිටි ප්‍රමුඛතාවය වැඩි ප්‍රොසෙස් එකක් ආව නම් හෝ අරයාගේ කාලය ඉවර නම් හරි IO interrupt එකක් අපි කතා කරපු කලින් කතා කරපු දෙකෙන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
ප්‍රමුඛතාවයේ වැඩි ක්‍රියායනයක් ආවොත් ඒ කියන්නේ යොමු පද්ධතිය මගේ කරන ගැත්තිමක් වගේ නේද කරන්නේ ප්‍රමුඛතාවයේ වැඩි ක්‍රියායනයක් ආවොත් එයාට දීලා අර ඉන්න එක්කෙනාව ධාවන තත්ත්වයෙන් අයින් කරන වැඩේ මෙයාට කරන්න පුළුවන් හරි හරි මේ මොකද නිරතුරුව මේක මේ ක්‍රියාත්මක වෙන හින්දා මෙම ක්‍රියායනය මෙම නියමකරණය ඉතා වේගවත් විය යුතුය කියලා අපි කිව්වා. හරිනේ? ඒකේ අන්තිම වාක්‍ය ලියා ගන්න. එක් ක්‍රියායනයක් නවතා වෙනත් ක්‍රියායනයක් නවතා වෙනත් ක්‍රියායනයක් ආරම්භ කිරීමට ප්‍රවාහකයට ගතවන කාලය අපි කලින් කතා කරන ප්‍රවාහකයේ ඩිස්පැචර් කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මේ නියමකරණයම තමයි. අවචනකින් කියනවනම්. මෙම ප්‍රවාහකයට ගතවන කාලය මොකද ළමයි ඒක කියන්නේ විශේෂම හඳුනාවා කාලය गुप्त प्रवाहक कालय dispatch latency time गुप्त प्रवाहक कालय dispatch latency time जैसे හඳුන්වයි ගලියා ගන්න හරි ඒ කියන්නේ ඔන්න එක ක්‍රියායනයක් තියෙනවා ඒ ක්‍රියායනය රන් වෙන එක නවත්තලා එයා අනිත් ක්‍රියායනයේ ධාවන තත්ත්වයට පත් කරනවා ඔන්න ඔය දෙක අතර කාලයක් තියෙනවානේ ඒ කියන්නේ එතකොට ඒ වෙලාවේදී එක ක්‍රියායනයක්වත් ධාවන තත්ත්වේ නෑ ඔය දෙක අතර මාරු වෙන්න යන වෙලාව අන්න ඒකට තමයි මේ කියන්නේ dispatch latency time හැවත් गुप्त प्रवाहक कालय කියලා හරිනේ ඊට පස්සේ ඔයගොල්ලෝ ටියුට් එකට ආවොතින් ටියුට් එකට ආවොතින් හරි ටියුට් එකට ආවොතින් 5 2 ටියුට් එක මේ 3 වෙනි පිටුවේ අන්තිමටම තියෙන වගුවක් නියම කරන සංසන්දනය කියලා හරි නියම කරන සංසන්දනය කියලා ටියුට් එකේ තියෙනවා හැමෝම ළඟ ටියුට් තියෙනවනේ නැති කට්ටියට උන මැසේජ් එකක් දාන්න බර මට අක්කල් ටියුට් එක එවන්න පුළුවන් ඔයාලා මේ ටියුට් එක තියෙනවනේ හරි ඒ ටියුට් එකේ තියෙන වගුව පුරවන්නයි යන්නේ එතකොට ඕගොල්ලන්ට මේකේ මේ soft copy එකක් ඒ කියන්නේ නම් තියෙන්නේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි නම් ඔක බලන්නේ ඔක ලියන්න බෑනේ එහෙම වුණොත් ඕක මේ
ඔයගොල්ලෝ පොතේ ඇඳ ගන්න ටක් ගාලා එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ print out එක ගත්තා නම් ඔයගොල්ලෝ ටියුට් එකේම කරන්න පුළුවන්. පොතේ ඇඳ ගන්න තියෙන කට්ටිය ඉන්නවද කියන්නකො ටක් ගාලා. නැත්නම් ටක් ගාලා ඒකේ වගුවේ මේ එන මේවා ටික කියලා දාන්න ශනිකව. පොතේ ඇඳ ගන්න තියෙන කට්ටිය ඉන්නවද වගුව? ඔව් නම් ඔව් කියලා දාන්න. හරි. ටක් ගාලා එහෙනම් ඇඳ ගන්නකො පොතේ. හරි පොතේ ටිකක් අපි යවගෙන මේ මොනවාද ඔකේ තියෙනවනේ උඩින් මාතෘකා තුන දීර්ඝ කාලීන කෙටි කාලීන සෝරි ඒක මේ දීර්ඝ කාලීන කෙටි කාලීන මධ්‍ය කාලීන කියලා තුනක් තියෙනවනේ උඩින් මේ තුන දීලා මොකද මෙන්න මෙහෙම විතරක් ඉස්සෙල්ලා පොතේ මේ ඇඳ ගන්න මොකද පල්ලෙහාට කොච්චර දිග යයිද කියලා අපි දන්නේ නැහැ ඔයගොල්ලෝ ඒක වාක්‍ය ලියන විදියනේ ඉස්සෙල්ලා මෙහෙම වගුව තුනට බෙදා ගන්න පොතේ පොත මිල ගන්න අරගෙන ඔන්නෝම අරගෙන මෙතන එන දීර්ඝ කාලීන කෙටි කාලීන මධ්‍ය කාලීන කියලා මාතෘකා ටික ලියලා මෙහෙම ගහලා නවත්තන්න. එහෙම ගහලා නවත්තන්න මේ හරහා ටික ගහන්න එපා. මොකද ඔයගොල්ලන්ට කොච්චර පල්ලෙහාට යයිද කියලා අදහසක් නැහැ නේද? ඉතින් ඔහොම ගහලා නවත්තන්න. මේ ටියුට් එක තියෙන කට්ටිය පොඩියට ලියන්න වෙනවා. හරි. ටක් ගාලා ගහ ගන්නවා විනාඩි දෙකක් දෙන්න. ටක් ගාලා ටියුට් එකේ ඒක වගුව පොතේ ලියා ගන්න විදියට මම විනාඩි දෙකක් දෙන්නම්. හරි. ඒකේ පළවෙනි එක දීර්ඝ කාලීන නියම කරන යටතේ පළවෙනි එක ලියන්න. මේක long term පටලවා ගන්න එපා මේක පොඩ්ඩක් මේ මම ටියුට් එකේ ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහට long term short term මෙතනින් mid term ඔන්න ඔය විදිහට තමයි ලියලා තියෙන්නේ long short mid එක මැදට දාලා නැහැ. ඔයගොල්ලෝ කැමති නම් mid එක මැදට දාලා ලියා ගන්න. ප්‍රශ්නයක් නැහැ ඒක මේ එහෙම තිබ්බම හොඳයි කියලා හිතනවා දැන් ටියුට් එකේ අර විදියට තියෙන හින්දා මම ඒ විදියටම කියාගෙන යන්න. හරි. එතකොට long term එකේ පළවෙනි එකට එන්නේ ඔයගොල්ලන්ට ලියන්න. මෙය මම පල්ලෙන් ලියන්න. මෙය කාර්ය නියම කරණයකි. කාර්ය නියම කරණයකි. බලන්න ලියන්න job schedule
අපි ඒක ඊළඟ කෑල්ලෙන් විස්තර කරනවා මොකද්ද මේ ජොබ් ෂෙඩියුල් එකක් කියලා කියන්නේ. හරි. ඊළඟ එක කෙටි කාලීන එකේ ලියන්න. කෙටි කාලීන එකේ එක මේ ඉලක්කම් දාන්නේ ඔයගොල්ලන්ගේ පහසුවට වගේ නැත්තම් මේ පටලැවෙනවනේ ඔයගොල්ලන්. ඔයගොල්ලෝ නිකන් මේ බුලට් එකක් දාලා ලියන්න. කෙටි කාලීන නියමකරණය යටතේ ලියන්න. මධ්‍ය සැකසුම් ඒකක නියමකරණයකි. මෙතන ලියන්න කෙටි කාලීන කියලා. මධ්‍ය සැකසුම් ඒකක නියමකරණයකි. මධ්‍ය සැකසුම් ඒකක නියමකරණයකි අපි ඒකට කියනවා CPU බලහන් නෙමෙයි මේ තියෙන 100 කරනවා CPU scheduler කියලා. ඊට පස්සේ තුන්වෙනි එක medium term එක නැත්නම් මධ්‍යකාලීන නියමකරණයක දෙනවා. ක්‍රියායන ප්‍රතිහරණ නියමකරණයකි. ක්‍රියායන ප්‍රතිහරණ නියමකරණයකි කියලා කියනවා. process swapping scheduler. process swapping scheduler කියලා කියනවා. මොකද්ද? ක්‍රියායන ප්‍රතිහරණ නියමකරණයකි. process swapping scheduler. හරිනේ. මේ තාම යටින් මේ ඊට පස්සේ දැන් ඔය ටික ලියලා ඉවර වෙලා යටින් මෙතන වහන්න නැතුව ලියන්න. මේ අපි මොනවද දිගු කාලීන නියමකරණයක් ලියුවනේ කාර්ය නියමකරණය කියලා. එතකොට ඒකේ වහන්න නැතුව ලියන්න. කාර්ය පෙළ ගැස්වීම සිදු කරයි කියනවා. කාර්ය පෙළ ගැස්වීම සිදු කරන හින්දා තමයි අපි යට කාර්ය නියමකරණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මොන මොන කාර්යද සකසණයට යවන්න කියලා යවන්නේ මෙයානේ. අපි අර කිව්වේ නිර්මිතයක ඉඳන් රෙඩි අවස්ථාවට යවන්නේ මෙයානේ. එතකොට ඒ කියන්නේ එයා තමයි මේ මොන ඒ කියන්නේ ඒ කාර්ය ටික මේ සකසණයට යවන්න ඕන කියලා තීරණය කරලා යවන්නේ. මොකද එයා යන්නේ නැත්නම් ඒ කාර්ය මේ ධාවන තත්ත්වයට යන්නෙම නැහැ. ඉතින් එතකොට මුල්ම තීරණය ගන්න මෙයා තමයි මේ මෙන්න මේ ක්‍රියායන සකසණයට යන්න ඕන කියන්නේ. හරි අන්න ඒ හින්දා තමයි මෙයාට මේ කාර්ය නියමකරණයක් කියලා කියන්නේ. කාර්ය පෙළ ගැස්වීම කරන්නේ මෙයා. කාර්ය පෙළ ගැස්වීම සිදු කරයි කියලා ලියන වරහන් ඇතුලේ. කාර්ය පෙළ ගැස්වීම සිදු කරයි. ඊට පස්සේ ෂෝට් ටර්ම් එක යට මේ මිඩ් ටර්ම් එක නෙමෙයි ෂෝට් ටර්ම් එක යටින් ලියන්න. sorry ෂෝට් ටර්ම් එක නෙමෙයි medium term එක යටින් ලියන්න. medium term එක යටින් ලියන්න. ක්‍රියායන ප්‍රතිහරණය පෙළ ගැස්වීම සිදු කරයි. ක්‍රියායන ප්‍රතිහරණය පෙළ ගැස්වීම සිදු කරයි. ඒක අපි කලින් දන්නවනේ. ඒ කියන්නේ ප්‍රතිහරණය කියන්නේ මොකද්ද? ප්‍රධාන මතකයේ ඉඳලා මේ අතත්්‍ය මතකයට මාරු වීමත් ඒ කියන්නේ අනිත් පැත්ත. හරි. ඒකට අදාළ පෙළ ගැස්වීම කරන මේ mid term schedule එක කියලා අපි කතා කරානේ. හරි. ඔන්න ඔය ටික ලියලා ඉවරනාට පස්සේ මෙහෙම වහන්න. මෙහෙම වහන්න. ඊට පස්සේ අපි යනවා ඊළඟ යට කෑල්ල.
යනවා යට කැලේ. ඒකේ ඊළඟ කොටුවෙන් ලියන්න දිගු කාලීනක යටතේ හරි ආචායන ටිකක් දිගට තියෙන පොඩි කරලා ලියමු. ආචායනයේ සංචිතයේ ඇති ආචායනයේ සංචිතයේ ඇති ක්‍රියායන තෝරා ඒවා ක්‍රියායන තෝරා ඒවා සූදානම් තත්වයට පත් කිරීම සිදු කරයි. ක්‍රියායන තෝරා ඒවා සූදානම් තත්වයට පත් කිරීම සිදු කරයි. ඔක තමයි දිගු කාලීනකේ කතන්දරේ. ඊට පස්සේ කෙටි කාලීන නියමකරණ යටතේ ලියන්න දෙවනි කතන්දරය. හරි කෙටි කාලීන නියමකරණ යටතේ එක් කතාවක් ලිව්වනේ. දෙවනි කතාව දැන් ලියමු. කෙටි කාලීන නියමකරණ යටතේ සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායන අතරින් සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායන අතරින් අවශ්‍ය ක්‍රියායන තෝරා මරකට එකයිනේ ඒ වලින් මරකට එකකින්ද අවශ්‍ය ක්‍රියායනය තෝරා සකසනය වෙත යවනු ලැබේ. අනේ සකසනය වෙත යවන එක තමයි යා කරන්නේ. හරි ඊට පස්සේ මධ්‍යකාලීන එක්කෙනාගේ දෙවෙනි කතාව ලියන්න. මධ්‍යකාලීන එක්කෙනාගේ දෙවෙනි කතාව ලියන්න. අතත්ත්‍ය මතකයේ අතත්ත්‍ය මතකය හා ප්‍රධාන මතකය අතර ක්‍රියායන මාරු කිරීම මෙමගින් සිදු කරයි. අතත්ත්‍ය මතකය හා ප්‍රධාන මතකය අතර ක්‍රියායන මාරු කිරීම මෙමගින් සිදු කරයි. ඔක තමයි මධ්‍යකාලීන ප්‍රදානව දෙවෙනි කතන්දරේ. ඊට පස්සේ ඒකේ දෙවෙනි එකත් ඉවරයි. එතනින් වහන්න. දෙවෙනි එකත් ඉවරයි. ගාලා වහලා දාන්න. ඊට පස්සේ තුන්වෙනි එක ලියන්න.
හරි දිගු ඊළඟට තියෙන දිගු කාලීන නියමකරණය යටතේ තුන්වෙනි කතන්දරය අපිට කියන්න. හරිනේ මේක ලියන්න. සකසනය මගින් තුන්වෙනි එක දිගු කාලීන එකේ 1 2 තුන්වෙනි එක. සකසනය මගින් ක්‍රියාත්මක කරවීම සඳහා සකසනය මගින් ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි. ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි. අන්න දීර්ඝකාලීන නියමකරණයේ වැඩක්. ආයිමන් කියන්න. සකසනය මගින් ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි. හරිනේ. ඊට පස්සේ අපි යමු කෙටි කාලීන නියමකරණ වලට. ඒක ලියන්න. සකසනය විසින් ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව මත අවම පාලනයක් සිදු කරයි. හරි ඒ කියන්නේ ළමයි ලියගන්නකො. ඔය දීර්ඝකාලීන නියමකරණයට ලොකු පාලනයක් තියෙනවා. එයා තීරණය කරනොත් තමයි process එකක් ඇතුළට එන්නේ. නැත්තම් ඒක ready state එකට එන්නේ නැහැ. එතකොට ඉතින් යාට ලොකු පාලනයක් තියෙනවා. ඊට පස්සේ මේ කෙටි කාලීන නියමකරණයට මොකද තියෙන්නේ? යාට එච්චර ලොකු පාලනයක් නැහැ. යාට තියෙන්නේ සූදානම් තත්ත්වයේ තියෙන එකක්. දැන් ධාවන තත්ත්වයේ තියෙන එක අයින් වුණාට පස්සේ ඊළඟට මේ ධාවන තත්ත්වයට ගේන්න. ඔන්න ඔය වැඩේ තමයි යාට තියෙන්නේ. ඉතින් සූදානම් එකේ තියෙන්නේ මොනවද? ඒ වලින් අවශ්‍යතාවය පරිදි එක් ක්‍රියායන ධාවන තත්ත්වයට ගෙනීම තමයි යාට තියෙන්නේ. යාට ලොකු පාලනයක් කිරීමක් නැහැ. ඉතින් ඔය තුන්වෙනි පොයින්ට් එකට අපි සාමාන්‍ය නියම කරනකොට පාලනය ගැන තමයි කතා කරේ. ඒ හින්දා දීර්ඝකාලීන නියමකරණය ගැන ලොකු පාලනයක් තියෙනවා. ඉතින් මේ කෙටි කාලීන නියමකරණයට ලොකු පාලනයක් නැහැ. අන්න ඒ හින්දා තමයි අවම පාලනයක් කියන වචනේ අතර භාවිතා කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කෙටි කාලීන නියමකරණයේ තුන්වෙනි පොයින්ට් එක ඉවරයි. ඊට පස්සේ යම් මධ්‍ය කාලීන නියමකරණයේ තුන්වෙනි පොයින්ට් එකට. හරි?
මධ්‍යකාලීන එකේ තර පළවෙනි එක වගේම තමයි ඒක ලියමු. සකසනය විසින් ක්‍රියාත්මක කරවීම සඳහා සකසනය විසින් ක්‍රියාත්මක කරවීම සඳහා සකසනය විසින් ක්‍රියාත්මක කරන සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි. සකසනය විසින් ක්‍රියාත්මක කරවීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි. හරි? මොකද අපි ලියාගන්න උස ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි. මොකද අපි කතා කරා එයා තමයි තීරණය කරන්නේ ප්‍රධාන මතකයේ කොච්චර ක්‍රියායන තියෙන්න ඕනේද කියලා. හේතුව ප්‍රධාන මතකයේ අපි දන්නවා ඒ කියන්නේ RAM එක සීමිත ඉඩක් තියෙන. ඉතින් එතකොට ඒකේ ඔක්කොම ගෙනල්ලා පුරවන්න බෑ. එතකොට මේ මොකද කරන්න වෙන්නේ? ඒකෙන් අනවශ්‍ය ඒවා කියන්නේ විතර අවශ්‍ය නොවන ඒවා හෝ ප්‍රයොරිටි එක ප්‍රමුඛතාවය අඩු ඒවා දැන් මොකක් විතර ඕන වෙන්නේ නැත්නම් ඒවා දානවා අතත්්‍ය මතකයට. එතකොට එයා තමයි තීරණය කරන්නේ මොන ක්‍රියායනද අතත්්‍ය මතකයට දාන්නේ මොන ක්‍රියායනද ප්‍රධාන මතකයේ තියාගන්නේ කියලා. ඉතින් ඒකට ප්‍රධාන මතකයේ මොනවාද කොච්චර ක්‍රියායන සංඛ්‍යාවක් තියෙන්න ඕනද කියලා එයා ළඟ සාමාන්‍ය දලාදසක් තියෙන්න ඕනේ. ඒක තියෙන ඉඩත් එක්ක. ඉතින් ප්‍රධාන මතකයේ කොච්චර ක්‍රියායන තියාගන්නවද කියලා තීරණය කරන්නේ මේ මධ්‍යකාලීන නියමකරණ. තමයි අපි කිව්වේ. දීර්ඝකාලීන නියමකරණ ප්‍රධාන මතකයේ විතරක්ම නෙමෙයි මේ අතත්්‍ය මතකෙත් එයාට අදාළව තියෙනවානේ. ඉතින් ඒකෝට ඇත්තටම මේ සකසනය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියායන සංඛ්‍යාව පාලනය කිරීම තමයි මේ දීර්ඝකාලීන එකෙන් කරන්නේ. මේ මධ්‍යකාලීන එකෙන් තමයි ප්‍රධාන මතකයේ තියෙන ඕන ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරන්නේ. හරි. එතකොට මේ අපි දීර්ඝකාලීන නියමකරණයේ අර්ථය කිව්වා සකසනය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි කියලා. මොකද ඇත්තටම මේ අතත්්‍ය මතකයේ අපි පාවිච්චි කරන්නේ නිකන් මේ ප්‍රධාන මතකයේ තියාගන්න බැරි නම් දාන්න ඕන තැනක් විදියටනේ. නැත්නම් ඇත්තටම ඔක්කොම ටික ප්‍රධාන මතකයේ තියාගන්න පුළුවන් නම් ප්‍රධාන මතකයේ තියාගන්න පුළුවන් නම් අපිට අතත්්‍ය මතකයක් ඕන වෙන්නේ නැහැනේ. මේ ප්‍රධාන මතකයේ ඉඩ සීමිත හින්දානේ මේ අතත්්‍ය මතකයක් අපි මෙතනට ගෙනල්ලා තියෙන්නේ. හරි. ඒ හින්දා මෙහෙම කරමු. දීර්ඝකාලීන නියමකරණයේ යටතේ අපි ලියුගන්නේ සකසනය වගේ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි කියලා. ඕකේ ප්‍රධාන කෑල්ල කපලා දාන්න. අපි එතකොට ඒක වෙනස් කරගමු. සකසනය වගේ ක්‍රියාත්මක කිරීම සඳහා මතකයේ තිබිය යුතු ක්‍රියායන සංඛ්‍යාව පාලනය කරයි කියලා. හරි. ප්‍රධාන මතකයේම ඕනේ නැහැ. එයා ගන්න තීරණ අනුව මේ අතත්්‍ය මතකයටත් යනවනේ. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. එයාට අතත්්‍ය මතකය ගැන හිතලත් තීරණ ගන්න පුළුවන්. හරි. ඒකින්ද ප්‍රධාන කෑල්ල කපලා දානවා. මතකයේ කිව්වම ප්‍රධාන මතකය අතත්්‍ය මතකය දෙකම වෙනවා. හරි. ඔන්න එහෙනම් අපි මේ පාලනය ගැනත් කිව්වා. හරි. ප්‍රධාන මතකයේ පාලනයයි දීර්ඝකාලීන නියමකරණ වල පාලනයයි කෙටි කාලීන නියමකරණ වල පාලනයයි මධ්‍යකාලීන නියමකරණ වල පාලනයයි කියලා තුනම ඔන්න කතා කරා. ඊට පස්සේ හතරවෙනි එක ලියන්න දීර්ඝකාලීන නියමකරණ වල හතරවෙනි එක. හරි. දීර්ඝකාලීන නියමකරණ වල ලියන්න වේගය අඩුම නියමකරණය මෙය වේ. ඒක වේගය ලියන. වේගය අඩුම නියමකරණය මෙය වේ. ඒ කියන්නේ මධ්‍යකාලීන එකකට වඩා මේක ස්ලෝ, කෙටි කාලීන එකකට වඩා මේක ස්ලෝ. මොකද්ද මේක? දීර්ඝකාලීන නියමකරණ. ඒක ලියන්න. මේ වේගය අඩුම නියමකරණය මෙය වේ.
හරිනේ ඔක තමයි දීර්ඝකාලීන නියමකරණ වල වේගය. මොකක්ද? වේගය අඩුම නියමකරණය තමයි දීර්ඝකාලීන නියමකරණය කියලා කියන්නේ. හරි? ඊට පස්සේ කෙටි කාලීන නියමකරණයන් ලියමු. කෙටි කාලීන නියමකරණයන් ලියමු. හරි? කෙටි කාලීන නියමකරණ වේගය නියමකරණ අතුරින් වේගවත්ම නියමකරණය මෙය වේ. නියමකරණ අතුරින් වේගවත්ම නියමකරණය මෙය වේ. ඒක තමයි කෙටි කාලීන නියමකරණයේ වේගය. ඒක කියන්න ඕනේ. අර ලියවන ඇතියා මේ නියමකරණ අතරින් වේගවත්ම නියමකරණය මෙය වේ. අපි කියන්නේ ඒක කෙටි කාලීන කියලා තියෙන්නේ. හරි. එතකොට ඊළඟට තියෙන අපිට මධ්‍යකාලීන නියමකරණ. ඒකෝද දැන් ඔයගොල්ලෝ මේකේ වේගය ගැන හිතන්න පුළුවන් අදහසක් ඇති කියලා මම හිතනවා. හරිද? අපි ඒක ලියමු. දිගු කාලීන නියමකරණයට වඩා වේගවත් වන අතර මේ මධ්‍යකාලීන කියන්නේ දිගු කාලීන නියමකරණයට වඩා වේගවත් වන අතර කෙටි කාලීන නියමකරණයට වඩා මන්දගාමී වේ. හරි. ඒ කතන්දරෙත් හරි. ඔන්න දැන් ඔයගොල්ලෝ නියමකරණ පිළිබඳ නිකන් ෂෙඩියුලර්ස් ගැන නිකන් උපාධියක් ගහලා වගේ කතන්දරේ දන්නවා. හරි. හරි. ඊට පස්සේ ලියාගමු හරි. ඊට පස්සේ ලියා ගන්න අපේ ඊළඟ මාතෘකාව නියමකරණ කතන්දර ඉවරයි. විනාඩියක්. හරි. නියමකරණ කතන්දර ඉවරයි. ඊට පස්සේ ලියා ගන්න ඔය දැන් නියමකරණ කියලා කෙලින්ම කතා කරේ ඇතුලේ තියෙන නියමකරණ තුනක් ගැන. ඊට පස්සේ තව නිකන් අපිට ඊට පස්සේ කතා කරන්න තියෙනවා මේ මට පොඩ්ඩක් කියන්න මම මේ ඔයගලත් එක්ක මේ මෙන්න මේ වචනවල විස්තර කරාද කියලා මොනවාද ක්‍රියායන මේ කියන්නේ දැන් අපි දීර්ඝකාලීන මධ්‍යකාලීනව කතා කරන්න කලින් කරපු එක මට පොඩ්ඩක් බලලා කියන්න ටක් ගාලා පොඩි පාර්ට් එකක් තියෙනවා මේක කරාද නැද්ද කියලා පොඩ්ඩක් මේ චෙක් කරගන්නවා. දිගු කාලීන නියමකරණ වලට කලින් අපි මොකද ක්‍රියායන නියමකරණ process scheduler කියලා ලිව්වද මොනවක් අර ටක් ගාලා වලට කියන්නේ මට ඒක මතක නැහැ. අපේ විශ්වාසය. එතකොට
ඒ ක්‍රියායන නියම කරන යටතේදී අපි මොකක් හරි ඡේදයක් ලියුවද? බහුකාර්ය සහ බහුසැකසුම් පද්ධතියේ මොකක් හරි ලියුවද කියන්නකෝ. ඔව්. හරි. ඔන්න දැන් අපි මේ ෂෙඩියුලර්ස් තුන කතා කරානේ. ඊට පස්සේ ලියාගමු මෙන්න මෙහෙම එකක්. ක්‍රියායන නියම කරන ලියාගමු එහෙම. වාක්‍ය ලියාගෙන ක්‍රියායන නියම කරන යටතේ ක්‍රියායන නියම කරන යටතේ අර්ථ දක්වා ඇති පහත වචන පොඩේ ක්‍රියායන නියම කරන යටතේ පහත දක්වා ඇති අර්ථ දැක්වීම වැදගත් වේ. හරි. පළවෙනි එක ලියන්න කාර්ය පූර්ණ කාලය. කාර්යය පූර්ණ කාලය. කාර්ය පූර්ණ කාලය අපි එකට කිව්සික් කියනවා. turn around time. කාර්ය පූර්ණ කාලය. හරි. ඒකට ලියන්න ඒක යටතේ ලියාගමු කාර්ය පූර්ණ කාලය යටතේ ක්‍රියායනයක් සකසනයට ඕනේ ක්‍රියායනයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී අවසන් වීමට ගත වන කාලය. ක්‍රියායනයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී අවසන් වීමට ගත වන කාලය තමයි මොනවද මේ කාර්ය පූර්ණ කාලය නැත්නම් turn around time කියලා කියන්නේ. හරි. කාර්යයක් මේ සම්පූර්ණයෙන්ම යම් ක්‍රියායන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී අවසන් වීමට ගත වෙන කාලය කියන්නේ ක්‍රියායන හැදිච්ච වෙලාවේ ඉඳලා ටර්මිනේට් වෙනකන් යන වෙලාව තමයි මම කියන්නේ. හරිද? ඊළඟ එක ලියමු. ඊළඟ ලියන්න සාධිත ප්‍රමාණය. සාධිත ප්‍රමාණය ඉංග්‍රීසියෙන් කියනවා throughput.
සාධිත ප්‍රමාණය throughput සාධිත ප්‍රමාණය throughput හරි ඒකට ඉස්සරහින් ටිකක් ගහලා ගන්න විස්තර කරන්න ලියා ගන්න මේ එක එක වචන අර්ථ දක්වනවා අපි මේ මොනවාද ක්‍රියාවෙන් නියම කරනවට අදාළ හරි සාධිත ප්‍රමාණය throughput ඒකේ ලියන්න කිසියම් කාල සීමාවක් තුල සකසනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියායන සංඛ්‍යාව අය කියන්නම් සාධිත ප්‍රමාණය නැත්නම් throughput කියලා කියන්නේ කිසියම් කාල සීමාවක් තුල සකසනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියායන සංඛ්‍යාව අපි හිතුවදී තප්පරයක් ඇතුළත එයා ක්‍රියායන 50000ක් කරනවා කියලා එයාගේ throughput එක අපිට කියන්න පුළුවන් තප්පරයට ක්‍රියායන 50000 කියලා. ඒක තමයි යාගේ මේ සාධිත ප්‍රමාණය. ඒ කියන්නේ නිශ්චිත කාලයක් තුල කොච්චර ක්‍රියායන ප්‍රමාණයක් එයාට කරන්න පුළුවන්ද කියලා. හරි. ඊළඟ එක ලියන්න ප්‍රමාද කාලය එහෙම නැත්නම් පොරොත්තු කාලය කියලා අපි එකට කියනවා. ප්‍රමාද කාලය පොරොත්තු කාලය ඔය පොරොත්තු ලේඛන ඉන්නවා කියලා කියන්නේ අන්න ඒක තමයි. ඒගොල්ලෝ පොලිමේ ඉන්නවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා waiting time. ප්‍රමාද කාලය waiting time. ඒක ලියමු ඒක ලියන්න waiting time එක ක්‍රියායනයක් සකසනයට ලබා දීමට පෙර සූදානම් තත්ත්වයේ පෙළ ගැසී පවතින කාලය තමයි ප්‍රමාද කාලය කියලා කියන්නේ. හරිනේ? හරි ඊළඟ එක ලියන්න හතරවෙනි එක ප්‍රතිචාර කාලය ඉංග්‍රීසියෙන් කියනවා response time කියලා. ප්‍රතිචාර කාලය response time. හරි අපි ඒකට ලියමු ක්‍රියායනයකට යම් උපදෙසක් ලැබුණු මොහොතේ සිට
ක්‍රියායනයකට යම් උපදෙසක් ලැබුණු මොහොතේ සිට එය ක්‍රියාත්මක වීම ආරම්භ වන මොහොත දක්වා වූ කාලය. එය ආයි මම ඉඳන් කියන ක්‍රියායනයකට යම් උපදෙසක් ලැබුණු මොහොතේ සිට එය ක්‍රියාත්මක වීම ආරම්භ වන මොහොත දක්වා වූ කාලය. ඔබ අපි කියන ප්‍රතිචාර කාලය. ඊළඟට ලියමු අපි ඊළඟ තමයි ක්‍රියාත්මක කාලය first time කියලා කියනවා හතරෙන්. මේ සරි එකයි දෙකයි තුනයි හතරයි පස්වෙනි එක. මූල හතර තමයි ගොඩක්ම වැදගත්. මොකද මේක කියනවා ක්‍රියාත්මක කාලය burst time කියලා එකක් තියෙනවා. පොඩේ නෑ ඒක අවශ්‍ය නැහැ. මේක ඕනේ. අපි පස්සේ වුණොත් බලමු. මේක දැන් මෙතන දියවන්න. ඔය හතර විතරක් හරි. ඔය හතර දැන් මේ හතර ලියලා විස්තර කරගත්තානේ. යටින් අපි තව වාක්‍යයක් ලියමු. යටින් මේකට යටින් වාක්‍යයක් ලියමු මෙහෙම. ඉහත සඳහන් කළ නිර්ණායක විවිධ ඇල්ගොරිතම් සංසන්දනය කිරීමට භාවිතා වේ. විවිධ ඇල්ගොරිතම් සංසන්දනය කිරීමට භාවිතා වේ. හරි ඊට පස්සේ පල්ලෙහෙන් ලියන්න අපේ අලුත් මාතෘකාව ක්‍රියායන නියම කරන ඇල්ගොරිතම් තමයි අපි අලුත් මාතෘකාව ක්‍රියායන නියම කරන ඇල්ගොරිතම වරහන් ඇතුලේ ලියන්න ක්‍රියායන නියම කරන ඇල්ගොරිතම් කියලා වරහන් ඇතුලේ ලියන්න ක්‍රියායන පෙළ ගැස්වීමේ ක්‍රමවේද කියන ක්‍රියායන පෙළ ගැස්වීමේ ක්‍රමවේද එහෙම තමයි අපි ටියුට් එකේ දාලා තියෙන්නේ හරි ඒකේ අර්ථය අපි මෙහෙම ලියාගමු පොඩි ඡේදයක්
පොඩි ඡේදයක් මෙහෙම ලියා ගන්න. බහු ක්‍රම ලේඛන මෙහෙයුම් බහු ක්‍රම ලේඛන මෙහෙයුම් පද්ධතියක හරි බහු ක්‍රම ලේඛන මෙහෙයුම් පද්ධතියක සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායනයක් එම තත්ත්වයෙන් සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායනයක් එම තත්ත්වයෙන් ධාවන තත්ත්වයට මාරු කිරීමට මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ගත කර ඇති ක්‍රමවේද ඇල්ගොරිතම ලෙස හැඳින්වේ. හරි. ඒ කියන්නේ මේ ක්‍රියායන පෙළ ගැස්වීමේ ක්‍රමවේද යටතේ අපි කතා කරන ඇල්ගොරිතම තියෙනවානේ කියන්නේ ක්‍රියායන නියම කරන ඇල්ගොරිතම. හරිද? මේ ඇල්ගොරිතම කියලා කියන්නේ මේකටම විතරක් නෙමෙයි. අපි දැන් Python ඔයගොල්ලෝ ඉස්සරහට අපි කතා කරනවානේ මේ 9 වෙනි පාඩමේදී programming language එක ගැන Python කියලා ඔයගොල්ලෝ දැන් සමහරවල් අහලා ඉතින් ඒක යටතේ flow chart pseudo code එහෙමත් කතා කරනවා. flow chart එක pseudo code එක ඔයගොල්ලෝ O level ICT කරා නම් මේ ඒක ගැන ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා. ඒවා මේ pseudo code ගත්තත් flow chart ගත්තත් ඒවත් මේ algorithm එකක් කියලා අපි හඳුන්වනවා. algorithm එක කියන්නේ මොකක් හරි ක්‍රමවේදයක්. හරිද? ඉතින් මේ සකසනේ ඇතුලේ ක්‍රියායන පෙළ ගැස්වීම වල තියෙන ඇල්ගොරිතම් තියෙනවානේ. සකසනේ ඇතුලේ ක්‍රියායන පෙළ ගැස්වීම වලට ඒ වගේ ඇල්ගොරිතම් තියෙනවා, ක්‍රමවේද තියෙනවා. හරිද? අන්න ඒවල් මේ මේ ක්‍රමවේද වලින් මොකද වෙන්නේ? රෙඩි කියන්නේ සකසනේ ඇතුලේ සූදානම් තත්ත්වයේ තියෙන ඒවා ධාවන තත්ත්වයට ගන්න එක නේ උතන තියෙන ලොකුම ගේම. අපි දැන් කලින් ටික කතා කරගෙන ආවනේ long term එක mid term එක short term schedules තුන තියෙනවා. ඒක බැලුවා පස්සේ ඔයගොල්ලෝ ටිකක් උපද්දේශය කරමින් තේරෙනවා මෙතන තියෙන බරපතලම එක තමයි short term schedule එක. යා තමයි හරියටම ඔය වැඩේ කරන්න ඕන. long term එකට එච්චර ගන්න නැහැ. මේ මොනවා හරි process එකක් තියෙනවා ක්‍රියාත්මක වෙන්න ඕන මතකයේ ඉඳ තියෙනවා නම් ඌ ඒක ඇතුළට දාන්න. ඊට පස්සේ මැදක මම mid term එකට එච්චර ලොකු සීන් එකක් නැහැ. ඌ මොකද කරන්නේ මේ ප්‍රධාන මතකයේ අතත් මතකයේ අතර මාරු කරගෙන ඉන්න තියෙන්නේ. ප්‍රධාන මතකයේ උඩින් එක එව්වා. ඒ කියන්නේ උඩින් එක කොහොමද long term schedule එකකින් එව්වා. එහෙනම් දැන් මුට මොකක් හරි කරගෙන ඉන්න වෙනවා. RAM එකේ ඉඳ තියෙනවා නම් ඌ RAM එකේ තියා ගන්නවා. එහෙම නැත්නම් වැඩ නැත්නම් ඌ අතත් මතකයට දානවා. ඉතින් ওই දෙක අතර මාරු කර ඉන්න උඩත් එහෙම ලොකු සීන් එකක් නැහැ. හැබැයි short term schedule එකක්. ඒ පොලිස් කාර්යයන් කියනවා ටික ලොකු වැඩක්. මොකද්ද? සූදානම් තත්ත්වයේ තියෙනව බල ධාවන තත්ත්වයට ගන්න ඕනේ සහ ඒක නිතර ඉක්මනට වැඩි වෙන්නත් ඕන. එතකොට මොන හරි process එකක් සූදානම් තත්ත්වයේ ගොඩක් වෙලා හිර වෙලා තියෙන්නත් බෑ.
එතකොට තමයි ඔයගොල්ලෝ අත්දැකීමක් තියෙනවා නම් බලයි හිතන්න. ඔන්න ඔයගොල්ලෝ මේ මොකක් හරි වැඩක් කරගෙන ඉන්නකොට කම්පියුටර් පොඩක් ඉර වුණා කියලා හිතන්නකො. ඔයගොල්ලෝ පසුබිමේ සින්දුවකුත් ප්ලේ වෙනවා. හරිද? දැන් සින්දුව හොඳට ප්ලේ වෙවි තියෙන එකපාරට සින්දුව නිකන් අර කැඩි කැඩි යන වගේ ගන්නවා. වගේ කැඩි 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 යන වගේ ගන්නවා. ඒ සින්දුවට අදාළ දේවල් ඒ වෙලාවේ ප්‍රොසෙස් වෙන්නේ නැහැ. සූදානම් හරි මොකක් හරි අවස්ථාවක එයා හිර වෙලා තියෙන මොකක් හෝ හේතුවක් හින්දා එයාට දාවන තත්ත්වයට එයා ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ වෙලාවට සින්දුව ඇහි තිබිලා ඇහින් නැතුව යනවා. ඊට පස්සේ ටක් ගාලා කොහෙන් හරි ටින්ගල් එක ගන්න පුළුවන් වුණොත් ටිකක් ප්‍රොසෙස් කරගත්තොත් ඔන්න තා චුට්ටක් ඇහෙනවා. ආයෙ හිර වුණොත් ආයෙ ඇහෙන්නේ. අන්න ඒ වගේ තමයි කැඩි 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 යන්නේ. හරිද? එහෙම නැතුව ස්මූත් විදියට යන්න නම් එයාට අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට දාවන තත්ත්වයට ඒ ප්‍රොසෙස් සින්දුව ප්ලේ වෙන ප්‍රොසෙස් එකට දාවන තත්ත්වයට ය아가න්න පුළුවන් වෙන්න ඕන. හරි? ඉතින් ඔන්න ඔය සූදානම් අවස්ථාවේ තියෙන එක දාවන අවස්ථාවට පත් කරගන්න ඉතින් කොච්චර ක්‍රිටිකල්ද කියලා අපිට තේරෙනවනේ. හරිද? හිතන්නකො උදාහරණයක් විදිහට දැන් ඔටෝමැටික් යන කාර් එකක් වගේ ගත්තොත් ඉතින් ඔබ ගොඩාක්ම සංකීර්ණ බරපතලයි. එයාට ඒ අවශ්‍ය තීරණය අවශ්‍ය වෙලාවදී ගන්න පුළුවන් වෙන්න ඕන නැත්නම් ඉතින් සෝරි තමයි ගිහලා කොහේ හරි යට කව කී දෙනෙක් යන කරාද කොහේ හරි කියලා දන්නේ. අන්න ඒකින්ද තමයි අපි මේ මෙහෙයුම් පද්ධතිය වලදී කතා කරනවා. එයාට පොඩ්ඩක් විශේෂ වූ මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. අපේ වලට කියනවා රියල් ටයිම් OS එක. තත්කාලීන මෙහෙයුම් පද්ධතියක් කියලා. රියල් ටයිම් OS එක කියලා. හරිද? එතකොට ඒ වගේ ඒවා ඒ කාර්යයටම තමයි හදලා තියෙන්නේ. එතකොට එයාට කාලය කියන දේ එයා ගොඩක් මේ බරපතලව හිතනවා. ඒ කියන්නේ එයා යම් කිසි දෙයක් මේ නිශ්චිත කාලයකදී තීරණය කරනවා. හිතන්න මොකක් හරි ඉස්සරහා තියෙන සෙන්සර් එකට දැනුණා මෙන්න මෙච්චර බාධකයක් තියෙනවා කියලා එයා ඒකට අදාළ තීරණය ගන්න අපිට මිලි තප්පරය කියලා එතන අඩු වෙන්න පුළුවන්. ක්ෂණිකව ගන්නවා කියලා හිතමුකෝ. එතකොට ඒක කොයි වෙලාවෙත් ක්ෂණිකව ගන්නවා. කොයි වෙලාවෙත් ඒ ක්ෂණිකව ගන්නවා. රියල් ටයිම් OS කියන්නේ ඒකයි. ඒ වෙලාවෙම ඒකට අදාළව ගන්නවා. දැන් අපි ඔයගොල්ලෝ දන්නවනේ මේ අපි පාවිච්චි කරන පරිගණක එහෙම නැහැ කියලා. මම ඔයාලට කලිනුත් කිව්වනේ මේ මතක නම් Excel එකක් ඕපන් කරන්න. ඕපන් කරපු වෙලාවේ මිනිමයිස් කරලා ආයෙ ඕපන් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවෙම ඕපන්. ඔයා ඕක මිනිමයිස් කරලා ගේම් එකක් ගන්න වෙන මොන තරම් වැඩ කරලා පැයකින් දෙකින් ඇවිල්ලා අර Excel එක ක්ලික් කරා. ක්ලික් කරලා බලන්න කලින් ක්ලික් කරලා මේ මැක්සිමයිස් වෙන්න ගිහපු වෙලාවට වඩා වැඩි වෙලාවක් යනවා. පොඩි ඔයාගේ කම්පියුටර් ගොඩාක් හොඳ නම් ඒ චූටි වෙලාවක් හරි චූටි මේ තප්පර භාගයක හරි වෙනසක් තියෙනවා තමයි. හේතුව අර ප්‍රතිහරණය වෙලානේ තියෙන ගොඩක් වෙලා තියෙන්නේ මේක පාවිච්චි වෙන්නේ. ඒක ප්‍රධාන මතකේ අදත් එක්ක මතකයට ගිහිල්ලා තියෙනවා. ඉතින් ආයෙ ක්ලික් කරන් පස්සේ ඒක ප්‍රධාන මතකයට ලෝඩ් කරලා ඊට පස්සේ තමයි දාවන තත්ත්වයට ගේන්නේ. ඉතින් ඒකට කයිපරඩියක් වෙලාව යනවා. විශේෂයෙන්ම අතත්ත්‍ය මතකයක් ප්‍රධාන මතකයක් අතර මේ දත්ත මේ මාර්ග මාර්ගපද්ධතියක් වෙලා යනවා. ඉතින් ඒකට අර ටිකක් වැඩි වෙලාවක් ගත වෙනවා. හරි එතකොට ඒකයි අපි අර අතත් මේ රියල් ටයිම් එකේ මේකේ වෙනස තියෙන්නේ. හරිද? මොනවා පොඩි ඒකත් ඔයාලට මේ වෙලාවෙම සඳහන් කරගෙන ගියා. හරිද? දැන් එතකොට මේ ඔන්න ඔය වගේ හේතු කාරණා හින්දා මේ දාවන තත්ත්වයට සූදානම් තත්ත්වයේ තියෙන process එකක් පත් කිරීම ගොඩාක් බරපතල තත්ත්වයක් වෙලා තියෙනවා. ඒක හේතු කරගෙන තමයි මේකට අදාළ පිළිගැස්වීම ක්‍රමවේදවත් ඇල්ගොරිතම නිර්මාණය වෙලා තියෙන්නේ. හරි? මේ චේතන මේක දුරම මෙහෙම ක්‍රියායන නියම කරන ඇල්ගොරිතම ක්‍රියායන නියම කරන ඇල්ගොරිතම පහත පරිදි හඳුනාගත ක්‍රියායන නියම කරන ඇල්ගොරිතම කිහිපයක් ගොඩාක් තියෙනවා. හරි? කිහිපයක් පහත පරිදි හඳුනා ගන්න හැක කියලා. කිහිපයක් පහත පරිදි හඳුනාගත හැක. පහත පරිදි හඳුනාගත හැක. පළවෙනි එක ලියන්න. එක දෙක තුන කියලා පළයට ලියමු. පළවෙනි එක ලියන්න. පළමුව පැමිණීමට පළමුව සේවය ලබා දීම. පළමුව පැමිණීමට පළමුව සේවය ලබා දීම. පළමුව පැමිණීමට පළමුව සේවය ලබා දීම විශේෂයි. First come first served. First come first served.
first come first serve ඉංග්‍රීසියෙන් ලියා ගන්න first come first serve FCFS ඒ කියන්නේ අර ඔෆිස් එක පොලින් වගේ ඉස්සෙල්ලාම එක්කෙනා වැඩි ඉස්සෙල්ලාම කරලා යනවා ඊළඟට එක්කෙනා වැඩි ඊළඟට කරලා යනවා ඉතින් එතකොට සමානලට දෙවෙනි එකට දෙවෙනියට ආපු එක්කෙනාට තියෙන්නේ තප්පර 30ක වැඩක් වෙන්න පුළුවන් පළවෙනියට ආපු එකට පැය දෙකක වැඩක් වෙන්න පුළුවන් ඉතින් එතකොට පළවෙනි එක්කෙනාගේ පැය දෙක ඉවරනකන් ඉන්නවනේ දෙවෙනියට ආපු තප්පර 30 වැඩේ කරගන්න පොඩි අසාධාරණයක් තේරෙනවා ළමයිනේ ඕක තමයි first come first serve එකවත් පළමුව පැමිණීමට පළමු සේවය ලබා ගන්න. හරි. මේක මේ අපේ ලෝකේ ක්‍රියාත්මක වෙන. දෙවෙනි එක ලියන්න. කෙටිම කාර්ය පළමුව සිදු කිරීම. කෙටිම කාර්යය පළමුව සිදු කිරීම. ඒකට අපි කියනවා shortest job first shortest job first හරි ඔන්න දැන් ඒක මෙහෙමයි වෙන්නේ හරිද දැන් ඔන්න මුලින්ම එනවා එකේ ඌට උගේ වැඩේ වෙන්න පැය දෙකක් යනවා කියලා දන්නවා දැන් ඌ විතරනේ ඉන්නේ ඌ අරගෙන උගේ වැඩේ කර ඉන්නවා ඔන්න ඊට පස්සේ එනවා දෙවෙනි එක. උගේ වැඩේට යන්නේ විනාඩිය. එතකොට අපි දන්නවා දැන් අරුගේ පැය දෙකේ වැඩේ කර ඉන්නේ මේ අදාළ පුද්ගලයා වෙන ඔෆිස් එක කියලා. ඊට පස්සේ දෙවෙනියට එනවා එකේ අරුට වඩා විනාඩි 10කට පස්සේ එනවා. දැන් අරු අරගෙන උගේ වැඩේ කර ඉන්නවා. ඉතින් විනාඩි 10කට පස්සේ එනවා දෙවෙනි පුද්ගලයා. උගේ වැඩේට යන්නේ විනාඩිය. දැන් එතකොට ඌව අරුගේ වැඩි ඉවර වෙනකන් දැන් මේ තව පැය ගානක් තියාගෙන වැඩක් නැහැ නේ. එතකොට ටක්කාලා අර දිග එක මේ දිග වැඩේ තියෙන එක පොඩ්ඩක් පැත්තකින් දාලා කෙටි වැඩේ තියෙන එක අරගෙන උගේ විනාඩියෙන් උගේ වැඩේ කරලා ඌ යවනවා. කරලා ඉවරලා ආයි පළවෙනි එක්කෙනාව අරගෙන උගේ වැඩේ ඉතුරු ටික ඉතින් කරගෙන යනවා. ඊට පස්සේ ඔහොම ආයි පොඩි වෙලාවල් කියන මෙන්න ගත්තොත් අර අරුගේ වැඩේ අවශ්‍ය වෙනකන් කරගන්න වෙන්නේ නැහැ. උගේ පැය දෙකේ වැඩේට පැය 6-7ක් යන්න පුළුවන්. හරිද? ඒක තමයි දැන් අපි ඉස්සරහට විස්තර වැඩිපුර කතා කරනවා. මම මේ නමත් එක්ක පොඩි කැලින්දීම පොගන්න කරගෙන යන්නේ. හරි. එතකොට දෙවෙනි එක තමයි මොකද්ද? කෙටිම කාර්යය පළමුව සිදු කිරීම. ඒක ඒ කියන්නේ එන එක්කෙනාගේ වෙලාව බලනවා. අඩුවෙන්ම වෙලා යන එක්කෙනාට වැඩි ඉස්සෙල්ලාම කරලා දෙන්න. හරිද? මේ ඕක තමයි ඒක. ඒකට ගණන් දලා දවසක් එන්න පුළුවන් මේක පැහැදිලිව විස්තර කරන අවස්ථාව වෙනකොට මේකේ තියෙන ලාභ සහ වාසිය මොනවද කියලා. හරි? ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා round robin algorithm. round robin algorithm. Yeah. Hari. round robin. මේකට R කියලා කියන round robin. හරි. මේකේ ඇත්තටම කරන්නේ round robin එකේදී කරන්නේ මෙහෙම වැඩක්. අපි හිතමුකෝ එක මිනිස්සෙකුට විනාඩියක් වෙන් කරනවා. හරිද? මම මේ ඔක්කොම පොඩි සාරාංශයක් තමයි මුලින්ම කියාගෙන යන්නේ. round robin එකේ මෙහෙම දෙයක් වෙන්නේ. නෑ කවන්නේ. round robin එකේ කතන්දරයක් තියෙනවා. අපි ඒක ඒ වෙලාවටම බලමු. අච්චර මේ තවංගු පටල වෙන්නේ. හරිද? ඊළඟට තුන්වෙනි එක ලියමු. හතරවෙනි එක ලියමු. ප්‍රමුඛතා පාදක ඇල්ගොරිතම්. ප්‍රමුඛතා පාදක ඇල්ගොරිතම්. ඒකට කියනවා priority based algorithm. priority based algorithm. ඒ කියන්නේ ඔක දේශපාලන සීන් එකක් වගේ තමයි. හරි. VIP process එකක් ආවොත් කියන්නේ ප්‍රමුඛතා පාදක VIP process එකක් ආවොත් කියන්නේ priority එක high process එකක් ආවොත් අර තියෙන ඔක්කොම පැත්තකට දාලා මේ වැඩේ කරලා දෙනවා. හරි. ඕක තමයි මේ ප්‍රමුඛතා පාදක නියම කරන්නට අදාළ වෙන්නේ.
හරි ඊට පස්සේ පල්ලෙහෙන් ලියන්න ඊට පස්සේ පල්ලෙහෙන් ලියන්න අනුමත් කමන්නේ අපි ඒකත් පස්සට දාමු ඒකත් අපි මේවා මේ ටික ඉගෙනගෙන ඒ කතන්දරේ කරමු හරි අද දවසට සෑහෙන ප්‍රමාණයක් කරානේ දැන් මෙතන මේ ක්‍රියායන නියම කරන අල්ගොරිතම් පටන් ගත්තොත් පොඩ්ඩක් මේ මගට ගිහිල්ලා තමයි මේ වැඩේ නම් නවත්තන්න වෙන්නේ ඒකෝට පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඊළඟ දවසේ මේක අල්ල ගන්න පොඩ්ඩක් පටල වෙන්න පුළුවන් මේ මොකද මේ හතර ගැන හොඳට ඔයගොල්ලන්ට ඔළුවට දාගන්න ඕනේ හරිද කොහොමද මේ වැඩ කරන්න කියලා ඒ හින්දා අපි ඒ ටික ලබන සතියේ දාගමු හරි එතකොට අපි දවස් කතා කරගමුකෝ මේ දිනය සහ වේලාව මොකද ගිය සතිය අපි කලින් සතියක මේ සෙන්සර් ඉරිදා 6:00ට කරා හැබැයි ගිය සතිය 6:00ට කරන්න බැරි වුණා ඒක නතර දාගත්තේ අපි බලමු මේ කවදද කරන්න කියලා මේ හිමුතින් සතිය දවසක හරි නැත්තම් සුපුරුදු පරිදි අපේ මේ සුපුරුදු දවසක හරි දාගෙන මේ අපි පන්ති කරගෙන යමු ඔයගලන්ට තියෙන වෙලාවත් එක්ක හරි මේ ඕකේ අපි කතා කරගමුකෝ එහෙනම් පන්තිය අපි අද මෙතනින් නවත්තනවා ඊළඟ දවසේ මේ කතා කරපු ක්‍රියාය නියම කරන ඇල්ගොරිතම් ටික අපි විස්තර කරගෙන යමු හරි එහෙනම් කට්ටියටම ආයිබෝවන් මේ හොඳට පරිස්සම් වෙලා ගෙදරටම වෙලා ඉන්න හරි